ධර්ම දේශනාව අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති එළනිපෙම් සේවා සංවිධානයේ සභාපති VIP ගුවන් විදුලියේ එළහඬ ආගමික වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ උදකං හීනයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතෝති. සදහවතුනි, තිලෝගුරු බුදු පියාණන් වහන්සේ තමන්ගේ නෙතට ගැටෙන, තමන්ට අසන්නට ලැබෙන, තමන්ට තවත් කෙනෙක් විසින් ප්‍රකාශ කරනු ලබන ඕනෑම දෙයක් මුල් කොටගෙන දහම් දෙසන්න සමතෙක්ව හිටියා. ඒ ඕනෑම දෙයක් ධර්මයට ගලපන්න, ඕනෑම දෙයක් තුලින් ධර්මයේ ගලපා දේශනා කරන්න තරම් විශේෂඥ වූ හැකියාවක් උන්වහන්සේට තිබුණා. ඒ නිසා තමයි අපිට පුදුමාකාර උපමා, පුදුමාකාර ගැළපීම් සංඛ්‍යාවක් තියෙන්නේ. හැම එකක් තුළින්ම ධර්මයට එබී බලන්නට, මෙයයි අනුගමනය කළ යුතු මාර්ගය කියලා පැහැදිලි කරන්න උන්වහන්සේ උත්සාහ දරා තිබෙනවා. මේ සත්වයාට නැත්නම් මිනිස් වර්ගයාට Tamanගේ නොදන්නාකම නිසා සිදුවෙන ප්‍රමාදයක් තමයි මේ දුකේ පැටලීම කියලා කියන්නේ. දැනගෙන කරන දෙයක් නෙමෙයි. නොදන්නාකම නිසා පැටලීමක් සිදු වෙනවා. ඒ වගේම මේ පැටලීමෙන් ගැලවෙන්න ඔහු යොදන සියලුම උපක්‍රමත් නොදන්නාකම නිසා තවදුරටත් පැටලීම පිණිසම හේතු වෙනවා. අනේ නිසා තමයි මෙතන පැටලෙන ආකාරයන් පැහැදිලි කරලා දීලා ගැලවෙන ආකාරයක් උන්වහන්සේට පැහැදිලි කිරීමට අවශ්‍ය වුණේ සහ උන්වහන්සේ මනවින් තේරුම්ගෙන එසේ ගැලවෙනු ලැබුවේ. අපි අද ධර්ම දේශනාවත් ගලපන්නට කල්පනා කරන්නේ අන්න ඒ බඳු අපට හිත කරවන ආකාරයේ, අපේ මේ නොදන්නා ආකාරයට ඇති වුණා වූ පැටලීමෙන් අවුලෙන් ගැලවෙන ආකාරය පිළිබඳව උන්වහන්සේ මනවින් ගලපා වදාළ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි මේ සෝදානම් වෙන්නේ. මම මේ කතාව කොටවා ගත්තේ අපේ ධම්මපදරට කතාවෙන් නැත්නම් ධම්මපදයෙන්. මේ පඬිත වර්ගයේ පවතින කතාවක් තමයි මම ඔබට ප්‍රකාශ කළේ. මේ දිග කතාවක් තියෙනවා. ඒ කතාව දිගට මා කියන්න කල්පනා කරන්නේ. ඒක පැරණි සිදුවීමක්. නමුත් ඒ පැරණි සිදුවීම වගේම අදටත් ඒක අපට අදාළ වෙන බැවින් ඒ එකින් එක පදේ ප්‍රකාශ කරන ගොස් අවසාන කටයුත්ත නැත්නම් අවසන්‍ය කරන්න ඕන කාරණාවට වැඩිපුර කාලයක් ගැනීම තමයි අපේ බලාපොරොත්තු වන්නේ. නෙත්තිකා කියලා කියන්නේ ජලය පිළිබඳ, ජල කළමනාකරණය පිළිබඳව දන්න අයට. උදකං හි නයන්ති නෙත්තිකා. සරියුත් ස්වාමීන් වහන්සේ සමග පිණිසිකා වඩින පඬිත සාමණේරයෝ එලක් දකින්නවා. අර මොකක්ද කියලා ප්‍රශ්න කරපුවාම ඒ එලක් කියනවා. මොකද එකෙන් කරන්නේ කියලා අහපුවාම ඒකේ Tamanට ඕන තැනට වතුර අරන් යනවා. ඒ වතුර වලට එහෙම යන්න හිතක් තියනවාද කියලා අහනවා. නැහැ. වතුර වලට යන්න හිතක් නැහැ.
ඒක ඒ ජල කාර්මික ශිල්පීන්ට ඕන තැනට අරන් යන්න පුළුවන්. ඒකත් එහෙමද? උන්වහන්සේගේ සිතට ගත්ත කාරණයක් මෙතන හොයාගන්න ඕන. දැන් බලන්න අපි අපේ පැත්තෙන් අරන් බලමු. උස්කඳුන් මුදුන් වලට ජලය ඇදහැලෙනවා. පාලනයක් නැතිව ගංගා වලට එකතු වෙලා ගඟ දෙපස සරු කරමින් සාගරයට යනවා. අල්පයි ප්‍රයෝජනය. ඒ වගේම ප්‍රචණ්ඩ වුණොත් එහෙම පාලනයක් නැතුව පාලන කඩාගෙන යනවා, ගෙවල් දොරවල් කඩාගෙන යනවා, පාලු කරන්න යනවා. ඒ කලමනාකරණයක් පාලනයක් නැති ජලයෙන් සිදුවන්නේ විනාශය. එහෙත් අපි උස්කඳු වලට ඇදහැලෙනා වූ ජලය ගබඩා කරනු ලබනවා ජලාශවල. ජලයේ පහළට ගලාන යාම නැමැති මේ න්‍යාම ධර්මයේ ප්‍රයෝජනට ගරමින් සම මට්ටමින් ඉව එළියට අරගෙන සංසොන්නගෙන යනවා. ඇතැම් බෑවුම් වලවල් තැන්වලදී ජලය සඳහා පාලම් මිදි කරනවා. ඇතැම් තැන් කඳු හරහා යනකොට ගල් ගෙවල් හදනවා. හදලා මෙහෙම මේ ජලය Tamanට ඕන ආකාරයට තවත් ජලාශවලට අරන් යමින් කෙත්වත් සරු කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් උතුරු නැත්නම් ඊශාන දිග මුහුදට වැටෙන්න තියෙන මහවැලි ගඟේ ජලය අවසානයේ උතුරු දිග නැත්නම් වයඹ දිග මුහුදට තමයි උත්තලම් පැත්තෙන් වැටෙන්නේ. ඒ වැව් කීපයක් ඔස්සේ කුඹුරු කීපයක් ඔස්සේ යමින් රජරට පොළව සරුසාරවත් කරමින් කාගේ වැඩක්ද එතකොට? ඒ නෙත්තිකා ජල කාර්මික ශිල්පීන්ගේ වැඩක්. එහෙනම් මේකෙන් කියන්නේ ජලයට තනිව හැසිරෙන්න බෑ ප්‍රයෝජනවත් විදිහට. එතකොට ඒක නිකම්ම පහළට ගලානේ ආවේ. නමුත් දන්න කෙනාට ජලය උපරිම ප්‍රයෝජන අරගන්න ආකාරයෙන් ඒන් හානියක් නොවන ආකාරයෙන් හසුරා ගන්නට පුළුවන්. පඬිතු ස්වාමින් වහන්සේට පඬිතු සාමණේරයන්ට එහෙනම් ඒකෙන් කියවෙන්නේ වතුරෙන් වැඩ ගන්න ක්‍රමයක් තියනවා නේද කියන අත්දැකීම ලැබූ බවයි. උසුකාර නමයන් තේජන. තව ටිකක් දුර යනකොට දකින්නවා කම්හලක්. අර මොකද්ද? එතන කම්හලක්. ඒකේ මොකද කරන්නේ? ඒක ඔය යකඩ අරගෙන ඒ මලකඩ ඇරලා ඕන රත් කරලා ඕන විදිහට නමනවා, ඕන විදිහට දිගාරනවා, ඕන විදිහට උල් හදනවා, ඕන විදිහට ලස්සන කරගන්නවා, හෙඩ වැඩ දානවා. එනේ යකඩ වලට එහෙම නැමෙන්න සිතක් තියනවාද? නෑ යකඩ වලට නැමෙන්න සිතක් නැහැ. නමුත් මේ පිළිබඳ දන්න අයට යකඩේ අවශ්‍ය ආකාරයට රත් කරලා එකෙන් වැඩ ගන්න පුළුවන්. යකඩේ රත් කරන්නේ නැතුව තැලුවොත් එහෙම තැලිලා අහකට යනවා. නමුත් රත් කරලා ඒක මුවාත තියන්න පුළුවන්, උල් කරන්න පුළුවන්, ඒ විදිහට ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට හිතා ගන්නවා හරි. එහෙනම් මේ යකඩ නිකන් තිබුණාට මේ යකඩ වලින් වැඩ ගන්නට ක්‍රමයක් තිබෙනවා නේද? උන්වහන්සේගේ චින්තනයට ඇතුළු වෙන කාරණාව. තව ටිකක් දුර යනවා. දාරුන් නමයන් තච්චකා. තච්චකා. ලී වඩුව. ලී වල කර්මාන්ත කරන අය. අර මොකක්ද? ඒක වඩු මඩුවක්. මොකද ඒක කරන්නේ? ඒක කරන්නේ ඔය ගස් කපලා අරන් ඇවිදින් කෙලින් තියෙන ලී ඒවා කපලා රැහැලා වැයෙන් පැහැරහැලක් වයත්තෙන් පිරිසුදු කරලා රවුමට කරත්ත රෝද වගේ රවුම් කරන්න පුළුවන්. ගස්වල එහෙම රවුමක් හැදලා තිබුණාට ඒ ගරාන්දි හරි ගස්වල මේ විදිහට ලස්සනට රවුම් රෝදයක් හදා ගන්න පුළුවන්. එහෙම නැමෙන්න හැඩවෙන්න ලී වලට පණ තියනවද? සිත තියනවද? නැහැ. ලී වලට සිත නැහැ. නමුත් ඒ ලී වලින් වැඩ ගන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක දන්න කෙනාට තමයි හීවඩුව කියලා කියන්නේ. හීවඩුව Taman කැමති පරිදි ලීබඩු සාදති. එතනින් එහාට කතාව දිගයි. ඒක අපට අවශ්‍ය නැහැ. මේ පොඩි හාමුදුරුවන්ගේ මනසට යොමුනේ කුමක්ද මේ? ඒක තේරුම් ගන්න වෙනවා. අපි නැවතත් හිතා ගන්න. ජලයට ඉබේ යන්න දුන්නොත් ඒක අල්ප ප්‍රයෝජන සහිතව සාගරයට යනවා. ඒවා කොටු කරලා ක්‍රමානුකූලව බෙදා හදාගත්තොත් ඒ ජලයෙන්ම අතිවිශාල ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. හානි සිදු වෙන්නේ නැහැ. ජල ගැලීම් වැනි හානි සිදු වෙලා අලියතුන් මැරෙන අපි දන්නවා අපේ රටේ එහෙම පාලනයක් නැති ජලයෙන් සිදු වෙන දේ. එහෙනම් ඒකෙන් කියන්නේ පාලනයක් නැතිව ගියොත් සිදු වෙන හානිය වැඩි. පාලනයක් කරගත්තොත් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කියන එක. උන්වහන්සේ කල්පනා කරන්නේත් එහෙමයි. සිතත් පාලනයක් නැතුව යන්න ගියොත් ඒන් සිදු හානි සහ අපරාධ විනාශය වැඩි. ඒ නිසා සිතටත් එහෙනම් පාලනය වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ කියන එක. උන්වහන්සේගේ කල්පනාව වෙන්නේ. දෙවෙනි ගාථාපදයේ ගත්තත් ඒක තමයි සුඛාරාණම යන්ති තේජන. යකඩ පැත්තක තිබුණාට කිසි වැඩක් නැහැ. මලකඩ කාලා දිරා යනවා. ප්‍රයෝජන ගන්න පුළුවන් උපකරණ හදන්නට බෑ.
නමුත් ඒ රත් කළොත් රත් කලයින් පස්සේ ඒ ඝන යකඩේ වුණත් නමා ගන්න පුළුවන් විදිහට නැවෙන සුළු වෙනවා. ඒ තමයි යකඩෙන් වැඩ ගන්නා ක්‍රමය. ලීත් කෙලින් තිබුණාට ඒවා අවශ්‍ය විදිහට කපායිරා සකස් කරගත්තාම අපට ඕන විදිහට රෝද හදා ගන්න පුළුවන්. මේ හැම එකකින්ම පෙන්වන්නේ කිසියම් ආකාරයකට ක්‍රමෝපායක් මගින් ප්‍රයෝජනවත් විදිහට සැලසුම් කරගන්න පුළුවන් කියන්නේ. දැන් මිනිස්සිත අරන් බලන්න. මිනිස්සිත උපතින් කතා කරන්නේ පබස්සර ඉදං බික්කවේ චිත්තං කියලා. ස්වභාවිකව ප්‍රබාස්වරයි, පිරිසිදුයි, ලයාන්විතයි, ප්‍රියාදරයි, ලින්ගතුයි, දරුවන්ගේ මුහුණේ කැපී පෙනෙන්නේ මේ ගති. නමුත් ඒ සිතේ ස්වභාවය තේරුම් ගන්නට බැරි නිසා කාලයගේ හැවෑමෙන් මේ සිතට සිදුවෙන දේ තමයි ටිකින් ටික අපිරිසිදු වෙන්න පටන් ගන්නෙ. ඒ අපිරිසිදු වීමේ ස්වභාවය වසරෙන් වසර ක්‍රමයෙන් වැඩි වී යනවා. ඒ අපිරිසිදුවේ ස්වභාවයේ එක ලක්ෂණයක් තමයි ඊට පස්සේ පවට බිය නැතිවීම සහ ජීවත් වීම සඳහා ඕනෑම වැරදි කර්මයන්ට පෙළඹෙන එක. ඒක සදාචාර විරෝධී කියලාද බලන්නෙත් නැහැ, සමාජ විරෝධීද කියලා බලන්නෙත් නැහැ, නීති විරෝධීද කියලා බලන්නෙත් නැහැ. එතකොට ඒ අර සිත නිසියාකාරයෙන් වැඩක් නොගත් අයාලේ යන්න ගිය සිත විසින් ඔහුගේ විඥාණයට වැරදි අවබෝධයක් දෙනු ලැබුවා. Tamanට සල්ලි හම්බ වෙනවා නම් මොන දේ කළාම මොකද කියන එක. ඔහුට ඒක හරි වගේ පේනවා. ඒ නිසා මේ සිතින් හුඟක් විනාශයටපත් වූ අය තමයි මේ දුරාචාර කටයුතු කරන්නේ. තමා ගැන පමණක් බලනවා. තමාට මුදල් දෙනවා නම් ලේසියෙන් ඒකට එකයි කාරණේ කියලා බලනවා. ඒ කරන කාරණාවලදී බෙදා හැරීම් බෙලදාම් ආදී කාරණාවලදී ඔවුන්ගේ ශරීර ශක්තියට හානි වුණාට, ජාතියක් විනාශ වුණාට, අකාලේ මරණයටපත් වුණාට, මිනිසුන් පිළිහුණාට ඒ පිළිබඳ ගහනක් වුන්ට නැහැ. තේරුම් ගන්න මේ කාරණාව. අද අපි කතා කරන නීති විරෝධීයයි කතා කරන ගහ ඝාතනය වැනි කාරණා. මත්පැන් වෙළඳාම වැනි කාරණා. එතකොට ආනයනික කරන්නා වූ නීති විරෝධී දේවල් විශේෂයෙන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් වගේ දේවල්. ගත්තම මේ වගේ මේවට අනුග්‍රහ දක්වන්නෝ සහ නිරතවන්නෝ මේ කියන මට්ටමට මනස විනත්තං සිත පාලනයකින් තොරව අරන් ගොස් මේවා කළාට කමක් නැහැ කියන තැනට ඔහුගේ හිත හදාගත්ත අය. එතකොට ඒ බඳු තත්ත්වයන්ගෙන් යුක්ත පුද්ගලයන් සමාජයක වැඩි වෙනවා නම් එහෙනම් දුරාචාරය බහුල වෙන්නේ, දුක් බහුල වෙන්නේ, කරදරීරියර බහුල වෙන්නේ. මොකද ආත්මාර්ථකාමී මිනිසා අන් අය ගැන හිතන්නේ නැහැ. ඒ බඳු තත්ත්වයන්ට ගියාම අපට වුණ පාලනය කරන්න අමාරුයි. මොකද වුන් ධර්මයෙන් පාලනයට යටත් වන්නේ නැහැ. ඒ බඳු අය වළක්වන්නට තමයි ඒ නිසා රටක දැඩි නීතියක් සහ දැඩි නීති පැනවීමක් අවශ්‍ය වෙන්නේ රටට, ජාතියට ආදරය කරන නායකයන් විසින්, වගකියුතු නායකයන් විසින් එහෙම පාලනයක් කරන්නට ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේත් තනදැනව දාලා දෙයක්. මින් පෙර ධර්ම දේශනාවකදී දෙකකදී මායේ පිළිබඳව ඔබට හඳුන්වා දී ඇති බැවින් මේ පිළිබඳ කරුණු පැහැදිලි කරන්නේ නැහැ. දැන් එහෙනම් ඊට මේ තරම් දුර යන්නට නොදී ඒ පරිහානියේ සලකුණු ප්‍රදර්ශනය කරන ජාති විරෝධී, විනය විරෝධී, ආගම් විරෝධී ක්‍රියාවන්ට යන්නට නොදී ඊට මෙහා පැත්තෙන් මේ මිනිසා වළක්වා ගන්නට උන, නවත්වා ගන්නට ඕන. ඒ නිසායි අපි කියන්නේ මේ සමාජයේට ධර්මයට අවතීර්ණ වීම යනු අවුරුදු 70ක් 80ක් පහ වුණයින් පස්සේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්න අවතීර්ණ වුණත් ඒ වන විට ඒක කරගන්න පහසු දෙයක් නෙවෙයි. අර ක්‍රමානුකූලව පිරිහීම දිගින් දිගට යන්නට මත්තෙන් පිරිහීම ආරම්භ වීමත් සමගම, විනාශය මග ආරම්භ වීමත් සමගම ඔවුන් ධර්මයට යොමු කරන්නට පුළුවනි නම් එහෙනම් අර එතන ඉඳලම විනාශකාරී පැත්තට යන්නේක වළකිනවා පරිහානිය. උන පරිහානියක් නැත්තම් පත් වූ දුකට හේතුත් උට අයින් කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සහ ධර්මානුකූල ජීවිතය යනු ජීවන ප්‍රතිපදාවක්. ජීවත් වෙන අය සඳහා වදාළ අනිර්දේශිත දෙයක්. ජීවත් වෙලා ඉවර වෙලා නොවි එසේනම් ඒ භාවිතාවට ගත යුත්තේ ජීවත් වෙන්නටයි. මව්පියන්ගේ යටතේ හැදී වැඩි ඔවුන්ගෙන් ආහාර ඇඳුම් පැළඳුම් අරගෙන ජීවත් වී
තමන් නිපදවන්නේ ස්වාධීනව ජීවත් වෙන්නෙක් බවට පත්වීම වීමේදී ඔහුට ජීවත් වීමට වැටුපක් අවශ්‍ය වන්නාසේ මිනිසාට මේ ජීවන සටන ජය ගැනීම සඳහා දුකින් චොර ජීවිතයක් බවට පත් කර ගැනීම සඳහා හැකිතාක් දුරට ජීවිතයේ මුලින්මයි ධර්මයත් එකතු කරගත යුත්තේ. අවාසනාවකට අපේ සමාජයේ රටාවන් තුළ ඉබඳු ප්‍රවණතාවයක් දකින්නට නැහැ. බමුණන් විසින් දේශිත සමාජය අනුගමනය කළ ක්‍රමය පිළිපදමින් ළමා කාලේ සොරතෙල්ලන් ගෙවලා එතනින් එහාට දරුවන් හදමින් රැකියාවන් කරලා ඊට පස්සේ පෞල් බරින් නිදහස් වෙලා දැන් කරදර වලින් නිදහස් වෙන්නට බණ අහන්නට පිල් ගන්න යන භාවනා කරන්ට යන පරපුරක් තමයි බොහෝ දුරට දකින්න තිබෙන්නේ. එතකොට ඔවුන්ට අත්දැකීමින්ම මොකක් හරි දුකක් තේරෙන නිසා වෙන්න ඕන බහුතරයක් ඒ සඳහා යන්නේ. ඒත් අපි නිර්දේශ කරනු ලබන්නේ අවුරුදු 60ක් 70ක් පැනලා පටන් ගන්න කියලා නොවේ. පුළුවන් තරම් ඉක්මනින් පටන් ගන්න. තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගයේ පඬිතුක බුදුන් වහන්සේ නිර්දේශ කරනවා. යෞවනයන් තුනක් ජීවිතයට පෙන්වනවා. යෞවනයන් ඉක්මවා යන්නට පෙර මේ තමා වටහා ගැනීම, තමා দমনය කර ගැනීම, තමා පාලනය කර ගැනීම, තමාගේ සුව පිණිස අවශ්‍ය කටයුතු වලටත් යෙදෙන්නට කියන එක තමයි උන්වහන්සේගේ නිර්දේශය. දැන් අර උපමා තුන ගත්තාම මේ උපමා තුනින්ම පෙන්වන්නේ නිකං තියෙන ජලයට කලමනාකරණය යෙදුනහම ප්‍රයෝජන ගන්න පුළුවන් ආකාරය. පැත්තක තියෙන යකඩයක් රත් කරාම ප්‍රයෝජනවත් ආකාරයෙන් වැඩ ගන්න පුළුවන් ආකාරය. ගසක තියෙන කෙලින් ලීය කපලා ගත්තාම රවුම් හදා ගන්න පුළුවන් ආකාරය. කවුද මේවා කළේ? මිනිස් සිත. දිනු කරගත්තා වූ මිනිස් සිත. ඇතැම් ආගම් වල මේ සියල්ල දෙවියන් මවනවා කියලා ඇත්තෙත් ඒක නිසා වෙන්නේ නැති. ඔවුන්ට ඒ බඳු වටිනාකමක් ආරෝපණය කරගන්න බැරි නිසා Tamanගේ නිර්මාණයක් කියලා ඒ කානුන්ගේ පිටපතවනවා වෙන්නද ඇති සමහර විට. නැහැ. මනාව දියුණු කරන මනා පැත්තට ගෙන යන සිත විසින් මෙසේ ප්‍රයෝජනගත ගත නොහැකි දේවල් පවා ප්‍රයෝජනට ගත හැකි ආකාරයත්. අවම ප්‍රයෝජන ගත හැකි දේවල් උපරිම ප්‍රයෝජන ගත හැකි ආකාරයත්. විනාශයේ පැත්තට යන පැත්තක් නම් ඒ වලකවා ප්‍රයෝජනවත් ආකාරයට යොදා ගැති ආකාරයත් පිළිබඳව තමයි මේ ගාථා පද තුලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඔය සිද්ධිය සිදු වුණයින් පසුව බුදුරජාණන් වහන්සේට සරියුත් හාමුදුරුවෝ මේක පැහැදිලි කරපුවම තමයි උන්වහන්සේ මේ ගාථාව මේ පද තුන මෙසේ පෙන්නලා අන්තිම පදයට එන්නේ. අත්තානං දමයන්ති පණ්ඩිතෝ දමයන්ති දමනය කරගනිති අත්තානං තමාව තමන්ව කවුද? පණ්ඩිතයෝ. එන්න මේ පදයෙන් මා ඔබට පෙන්වන්න හදන්නේ ඔබත් මේ සමාජයේ ඉපදලා පඬිතෙක් වෙන්න උත්සාහ කරන්න. වත්මන් සමාජයේ යම් දෙයක් ශිල්ප වශයෙන් දැන ගැනීම තුළ පඬිත නම් වූ පදවියක් හිමි වෙනවා. ඒක වෙනම කරුණක්. ඒක ලෞකික පැත්තට අදාළ දෙයක්. මේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ ඊට වඩා වෙනස් දෙයක්. මේ පඬිත භාවයේ සඳහා ස්ත්‍රී පුරුෂ ගිහිරි පැවිදි බවක් වළංගු වන්නේ නැහැ. ඒ ඕනෑම කෙනෙකුට පුළුවන්. තමා দমনය කරගන්නේ කොහොමද? මේ තමා යන්න මෙතන ශරීරය නොව ශරීරය ක්‍රියාත්මක කරන සිතයි. ඒ සිතත් පාලනයක් නැති ජලාශයකට නැත්තම් උස්කඳු බුදුකට ඇදහැලෙනා වූ ජලය එකතු වෙලා ප්‍රචණ්ඩ වෙලා මහමං විනාශ කරගෙන බෝක්කු විනාශ කරගෙන ගම්බි විනාශ කරගෙන යනවා වගේ පාලනයක් නැති සිතත් මේ ලෝකයට විනාශය ගෙනත් දෙනවා. වෙනත් ජාතියකට විරුද්ධව සටන් කරලා ජාතියක් විනාශ කරනවා. එහෙම නැත්නම් යම් කිසි කාරණයකදී ද්වේෂය වපරලා දේශය උත්සන්න කරලා ඒ තුලින් ජීවිත විනාශ කරනවා. දීපල හානි විනාශ කරනවා. මතක තබා ගන්න. කොතනක හරි හානියක් තියෙනවා නම් මේ බඳු ජීවිත හෝ දීපල හෝ ආදී වශයෙන් ගත් කල එහි මුල මේ පාලනයක් නැති සිත එහෙම නැත්නම් දේශයට බර වූ දේශය විසින් මෙහෙවන ලද සිත බවට ඔබට හොයාගන්න සාක්ෂි තියෙවි. අන්න ඒ නිසා තමයි නොමගට යෙදූ සිත මිනිසාට හොරෙකුට කරන වැඩකට වඩා විරුද්ධවාදියෙකුට කරන වැඩකට වඩා මිනිසාට අවැඩක් අහිතක් ලබා දෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවදාලේ. එසේ වටහා ගත්තාට කෙනෙකුට
තනිව මේ අත්තානං දමයන්ති කියන කොටස තමාව দমনය කරගනී කියන කොටස කරගන්නට බෑ. දැන් අර හැම එකකදී මේ සඳහා ක්‍රමයක් තිබුණානේ. ඒ ක්‍රමයෙන් තමයි උදාහරණයක් ආයෙත් මතක් කරගන්න පැත්තක තියෙන යකඩවලට ගහලා තලලා වැඩ ගන්න බෑ. රත් වුණාම ඒක නැමෙන සුළු වෙනවා. ඒ වගේම අවශ්‍ය විදිහට හැඩ වැඩ ගන්න වෙනවා. ඒ වගේ මේ සිත බුදුන් වහන්සේගේ ගැන්වීම පෙන්වන්නේ සිත দমনය කර ගැනීම. দমনය කළ නොහැකි සිතක් නෙමෙයි තියෙන দমনය කළ හැකි සිතක්. නමුත් দমনය කළ නොහැකි මාවතේ යනවා කියන එක තමයි පෘථග්ජන භාවයෙන් ජීවත් වෙනවයි කියලා කියන්නේ. බලන්න මේ පුහුදුන් සමාජයේ අරගෙන හැම තැනම ප්‍රශ්න නෙවෙයිද තියෙන්නේ කියලා. අඹසැමි දෙදෙනෙක් අතර, සහෝදර සහෝදරියන් අතර, පවුල් දෙකක් අතර, ගම් දෙකක් අතර, ආයතන දෙකක් අතර, ඉඩකඩම් ආරවුල් තව නොයෙකුත් නිරන්තර ප්‍රශ්නාවලියක පැටලී විසඳාගත නොහැකිව විසඳුම් සොයමින් ජීවිතය ගෙවෙනවා. එබඳු ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමේදී දේශ සහගත නොවන ආකාරයක ක්‍රියාමාර්ගයකට යන්නට අධිකරණය නම් වූ දෙයක් ස්ථාපිත කරලා තිබෙනවා. ඒ මෙබඳු ධර්මයක් අනුගමනය කරන්නට තරම් අවබෝධයක් නොවනක් නැති නිසා තමයි එබඳු දෙයක් ස්ථාපනය වෙන්නේ. ඒට ආයුත්තේ ප්‍රශ්නයක් निराකරණය කිරීම සඳහා දේපල හානිය, ජීවිත හානිය වැනි කාරණා නොකර ඒ විනිශ්චය පිළිගන්නවා නම් පමණයි පිළිගන්න පමණයි. ඒ විනිශ්චය පිළි නොගෙන ආපහු ආයෙත් ජීවිත හානියට යනවා නම් ඒ විනිශ්චය පිළිගත්තා වෙන්නේ නැහැ. ඊට ඒ සාමාන්‍ය ස්වභාවයන් මේ කතා කරන්නේ. සාමාන්‍ය ස්වභාවයේ ජීවිතවලදී එවඳු නීතිමය ක්‍රියාමාර්ගයන් විසඳුම් අවශ්‍ය වෙනවා. නමුත් එහිදී තවත් කෙනෙකුගේ විනිශ්චයක් අප පිළිගන්නේ. තවත් විසින් පනවන නීතියක් අප පිළිගන්නේ. මේ තමා দমনය කර ගැනීම නැමැති කාරණේට මොනවද අපිට භාවිතා කරන්න පුළුවන්? තමාව හඳුනා ගන්න ඕන, দমনය කරගන්න. තමා වරදට පෙළඹෙන ආකාරය හඳුනා ගන්න ඕන. තමා කියන්නේ කොතෙන්ද කියලා තේරුම් ගන්නට වෙනවා. මෙන්න මේ කාරණා ටික වටහා ගැනීම සඳහා කෙනෙකුට ධර්ම ශ්‍රවණය අවශ්‍ය වෙනවා. අපි පාසල් අධ්‍යාපනය තුලින් ළමෙක් වශයෙන්, තරුණයෙක් වශයෙන් යම් අධ්‍යාපනයක් ලබාගෙන වෘත්තිකයෙක් වුණ පමණින් තමා හඳුනාගත්ත හෝ තමා ජයගත්ත හෝ කෙනෙක් වන්නේ නැහැ. අපි එතකොට දන්නේ තමා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කියන්න විතරයි. එහෙම නැත්නම් තමා මේ රැකියාව කරන කෙනෙක් කරන්න කියා විතරයි. තමා මෙතරම් අධ්‍යාපනය ලැබුව කෙනෙක් කියන්න විතරයි. එසේ හඳුනා ගැනීම නෙමෙයි තමා හඳුනා ගැනීම සඳහා භාවිතා කළ යුතු මේවලම වන්නේ. එසේ තමා හඳුනා ගැනීමට පවසනු ලබන්නේ සම්මුති සත්‍ය කියලා. මව් කුසින් කෙනෙක් බිහි වෙනවා. ඔය ලෝකේ පවතින ඉදුල්කට ගෑමේ පටන්, අකුරු කියවීමේ පටන්, කිස් කැපීමේ පටන්, පාසල් යාමේ පටන් කාරණාවලට, අධ්‍යාපනයේට, අවාහිවාවට, මාතෘත්වයට, පීතෘත්වයට, ලෙඩවීමට ඔය මාර්ග හැම දිනම මේ මග යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළත් නැතත්, ආගමක් තිබුණත් නැතත්, සාමාන්‍ය ලෝක ස්වභාවය බලවා මේ මග යනවා. කෙනෙක් ජීවිතය ජය ගන්නට, ජීවිතය සැපවත් කරගන්නට උත්සාහ කරනවා. අනිවාර්යෙන්ම අහලා බලන්න කිසිම කෙනෙකුගෙන් ඔබ මේ උත්සාහ කරන්නේ ජීවිතයේ ජය ගන්නට, සැපවත් කරගන්න නොවේද කියලා. ඔවුන්ගේ අනිවාර්ය උත්තරේ නේ අපි ජීවිතයේ සැප තමයි හොයන්නේ. මේක පිළිගන්න වෙනවා. සියලුම දෙනා ජීවිතයේ සැපතක් හොයනවා. ඒ සැපත සඳහා Taman දන්නා සෑම මේවලමක්ම යොදා ගන්නු ලබනවා. එහෙත් ජීවිත අවසානයේට බොහොම අයගේ අදහස් විමසලා තිබෙනවා. ඒ වගේ කුසි ජීවිතයක් ගත කරපු අයගේ, ඒ වගේම නළු ජීවිතයක් ගත කරපු අයගේ, ගායක ජීවිතයක් ගත කරපු අයගේ අවසානයේ විමසා බැලුවොත් තෘප්තිමත්ද කියලා මට තෘප්තිමත් වෙන්න බෑ කියපු අය තමයි හුඟ දෙනෙක් හිටියේ. මෙන්න මේ නොමගින් ගොස් ජීවිත අවසානයේදී තෘප්තිමත් වෙන්න බෑ කියන තැනටපත් වෙන එකද හොඳ? ඉන්පසු ඒක හදාගන්න කාලයක් නැහැ. ඇයි හැමදෙනාටම මේ තෘප්තිමත් වෙන්නට බැරි? දුකින් ජීවත් වෙන බේජනක මරණයකට මුහුණ දෙන තැනට පංපෙත් අපි පාදා ගන්නේ. මේ පිළිබඳව ධර්මදේශනා කීපයකදී මා පැහැදිලි කරපු කරුණක්
ඔබේ මතකයට මතක් කරනවා. මේ යලි මෙසේ පවසන්නේ ඇයි? මේ නිරන්තර ඔබේ අවධානයට ලක් වේ යුතු නිසා. මිනිසා පෞද්ගලිකව Taman සතු සියලු හැකියාවන් යොදමින් ජීවිතය සැප ළඟා කරගන්න උත්සාහ කරනවා. මව්පියන්, ගුරුවරුන්, රජය විවිධ පහසුකම් සලසා දෙමින් ජීවිතය සැප ලබා දීමට උත්සාහ කරනු ලබනවා. නමුත් මේ සියල්ල එක්තරා සීමාවකට යටත්. මතක තියාගන්න. මොනතරම් උත්සාහ කළත් ලබා දී හැකි සීමාවක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ගණනය කිරීම නැත්නම් නිර්දේශයට අනුව මුළු සැපතෙන් 16න් එකක් තරම්වත් නැහැ. එනම් ජීවන සටන මරණය දක්වා සටන් කරලා ධර්මයේ කියන පැත්ත අවබෝධයෙන්තර ඔහු ලබා ගන්නේ 16න් එකක් විතරයි. තර 16න් 15ක කොටසක් පිළිබඳව තියෙන නිසා තමයි ඔහුට තෘප්තිමත් වෙන්න බෑ කියලා කියන්නේ. ඒකයි චිත්තං දංතං සුඛාවහං කියන වචනයක් පෙන්වන්නේ. සිත দমনය කර ගැනීම සැපගෙන දෙයි කියන එක. দমনය කර ගන්නවා කියන්නේ මොකක්ද? দমনයක් නැහැ කියන්නේ මොකක්ද? මේක තේරුම් ගන්න වෙනවා. ඔබ සහ ඔබේ සිත වෙනම කල්පනා කරලා බලන්න. ඔබට පුද්ගලයෙක් වශයෙන් ඔබ පෙනෙනවා. ඒ ශරීරය හා සිත රැඳී පවතින විට පුද්ගලයා සක්‍රියයි. ඔබ මියගිය මලසිරුර දැකලා තිබෙනවා ඔබේ මලසිරුර හැරුණ විට. දැන් අර සක්‍රිය පුද්ගලයා නැත්තම් ආයේ කයේ සක්‍රිය බවක් නැහැ. දැන් අර කල කිදේවල් කරන්නට බෑ. එහෙනම් කයද මෙතන කටයුතු කරලා තිබෙන්නේ? කය කරනවා පෙනුනට කය මෙහෙවා තිබෙන්නේ සිත විසින්. ඒ කය මෙහෙවනු ලබන සිත විවිධාකාරයේ කර්කශ අධ්‍යක්ීම් වලට ප්‍රචණ්ඩත්වයටපත් වෙනවා නම් අපි ඒවට කියනවා ලෝභ මූලික සිත්, දේශ මූලික සිත්, මෝහ මූලික සිත් නැත්නම් අකුසල් සිත් කියලා. අකුසල් සිත් වලට ආරෝපණයක් ශක්තියක් දුන්න පුද්ගලයා Tamanටත් සමාජයටත් හානියක් අයහපතක් කරනු ලබනවා. ඒ නිසා අපි පණ නොදිය යුතු අන්තයක් තමයි අකුසල් සිත් කියලා කියන්නේ. එහෙත් අර දමයන්ති නැති පාරණයක් නැති සිත විසින් විශේෂයෙන් ඇදිලා යනු ලබන්නේ මේ අයහපත් පැත්තට. ඒ නිසායි අපට හැම කෙනෙකුටම උපතත් සමග මව්පියන්ගේ ඇසුරක්, ගුරු ඇසුරක් වගේම කිසියම් ආකාරයක ගැඹුරු දර්ශනයක පාලනයක් අවශ්‍ය වෙන්නේ. සත්‍යය හැමග යවන උට සැනසීම ළඟා කර දෙන ධර්මයක පාලනයක් අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ බඳු පාලනයකින් බිලිහෙනවයි කියලා කියන්නේ දරුවෙක්. ඔහු හිතුවක්කාරයෙක් වෙනවා. හිතුමතේ කටයුතු කරන්නෙක් වෙනවා. ධර්මයේ වෙනුවට ලෝභය, ධර්මයේ වෙනුවට ද්වේෂය, ධර්මයේ වෙනුවට මෝහය ආදී වශයෙන් ධර්මයේ වෙනුවට නීති විරෝධී බව Tamanගේ ජීවිතයේ බවට, ජීවන සටන බවට පත් කරගන්නන බවට පත් වෙනවා. එබඳු සංඛ්‍යාවක් සමාජයේ බහුතරයක් බවට පත් වීම තුළ සමාජයේ තියෙන සාමය, සමගිය, සමාදානය ඉවත් වෙලා යනවා. එහෙනම් මුළු මහත් ලෝකයක්ම වුන් විසින් කරනු ලබන්නේ අපහසුවට, දුකටපත් කරන එක. එනිසා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ මේ দমনය කර ගැනීම සඳහා තමා හඳුනා ගැනීම සහ තමා দমনය කර ගැනීමට ක්‍රමයක් යෝජනා කරලා තිබෙනවා, නිර්දේශ කරලා තිබෙනවා. කොහොමද අපි තමා හඳුනාගන්නේ? තමා යනු මොහොතින් මොහොත සිත කය එකතු වී ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක්. මව් කුසේ සිට බිහිව ජීවයානතුරු ජීවිතයේ කෙනෙක් තමා වශයෙන් හිටියාට මේ තමා හඳුනා ගැනීමේදී එහෙම නියත වශයෙන් ඉන්නා වූ තමා කියලා කෙනෙක් නැහැ. මේ කය ඇතැම් විට බයෙන් ක්‍රියා කරනවා, ඇතැම් විට දුකින් ක්‍රියා කරනවා, ඇතැම් විට සතුටින් ක්‍රියා කරනවා, ඇතැම් විට වෛරයෙන් ක්‍රියා කරනවා, ඇතැම් විට තරහෙන් ක්‍රියා කරනවා. ඒ වගේ ඒ හැඟීම් විසින් ඒ මොහොතේ මේ කය මෙහෙවනු ලබන නිසා කයෙන් වැඩ ගන්නු ලබන්නේ. එහිදී අපට දැක ගන්නට හම්බ වෙන කරුණක් තමයි මේ ජීවිතය කියන එක පවතින්නේ අවුරුදු 100ක් 80ක් කියනවට වඩා මොහොතක් පමණයි කියන එක. ඒ මොහොත පිළිබඳව කතා කිරීමේදී තමයි පවතින්නේ උපාද ටිති භංග කියන එක. උපාද මවකසින් බිහි වුණා, අවුරුදු 100ක් ජීවත් වුණා, 100 දී මැරුණා,
අසුවේදී මරුණා කියන එකට නොවේ උපාද ත්‍රිති භංග කියලා කියන්නේ. උපාද හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සැනින්ම නැති වෙනවා බිඳෙනවා. නමුත් මේ දෙක අතර යම් කිසි අවස්ථාවක් කතා කරන්න ඕන නිසා ටිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒ තියෙන මොහොතේ තියෙනවා නෙමෙයි අන්පරිද්දකට පෙරලෙනවා. මෙන්න මෙහෙම අපට ෂණයක් ගන්න පුළුවන් නා. ඒ ෂණේදී තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ෂණේදී ක්‍රියාත්මක වෙන්න අපි කය භාවිතා කරනවා, වචන භාවිතා කරනවා. ඒ වචනේ භාවිතයට ගනු ලබන්නේ සිත විසින් කියන දෙයකට අනුව. ඒ කය භාවිතයට ගනු ලබන්නේ සිත විසින් කරන නිර්දේශයකට අනුව. ඒ නිර්දේශිත වචනයේ සිතෙහි මොනවද තියෙනව ඇත්තේ? තමාන්න එතන ඉන්නේ. ඒ තමා ආරෝපණය වෙන ආකාර කීපයක් තිබෙනවා. ඇතැම් විට තමා ලෝභයෙන් සහ මෝහයෙන් ආරෝපණය වෙනවා. ඇතැම් විට තමා ද්වේෂයෙන් සහ මෝහයෙන් ආරෝපණය වෙනවා. එතකොට තමා පිරිසිදු නැහැ. තමා ස්වාභාවික නැහැ. තමා විකෘතිමත්. එතකොට තමා උත්සාහ කරනු ලබන්නේ අන් අය යටපත් කරන්න, පරදන්න, විනාශ කරන්න, අන් අයට අයහපතක් වුණාට කමක් නැහැ කියන හැඟීමෙන්. එතකොට ඒ සඳහා ඒ තමා නැමැති හැඟීම කය වචන සිත් මෙහෙවනු ලබනවා. දැන් අපි ඒක තමා කියන වචනෙන් පාවිච්චි කරගෙන එනවා. තව ටිකක් එහාට ගත්තාම අපි ඒකට ගනු ලබනවා බුදු සමයේ සඳහන් වෙනවා මම කියන වචනයක්. බුදු සමයේ සඳහන් වෙන මම කියන වචනය ඔබ හිතන ආකාරයේ සරල දෙයක් නෙවෙයි. ඔබ ඇතැම් විට මම කියලා කියන්නේ ශරීරයට. නැත්තම් පඨවි ආපෝ තේජෝ වායු හතරට. නැත්තම් කෙස්ලොම් නේදත් වලට. මම නෑ කියලා තීරණය ගන්නෙත් මේ එකක් වෙනස් කරලා බලලා. නමුත් බුදු පියාණන් වහන්සේ මේ වචනේ දේශනා කරනකොට භාවිතා කළ අර්ථය තමයි සක්කාය දිට්ඨි. දිට්ඨි කියන වචනේ තේරුම තියෙන දෙයක් නොවේ. නමුත් නැති දෙයක් තියෙනවා වශයෙන් ගත්ත මුලාව කියන එකයි. දැන් සක්කාය ඊළඟට හොයා ගන්න වෙනවා. සක්කාය කියන්නේ අර ශණයකින් උත්පාද වෙන අවස්ථාව කරනු ලබන විශ්ලේෂණයයි. අවස්ථාව ගැන කරනු ලබන විශ්ලේෂණයයි. ඒකට කියන්නේ සක්කාය කියන්නේ පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය කියලා කියන්නේ ශණයකින් ඇති වී නැති වෙන අපේ සිතෙහි පවතින ධර්මතාවය. ඒ ස්කන්ධ පංචකයෙන් පංචකයට තමා වෙනස් වෙනවා. එක එක වර්ගයේ තමයි කය පාලනය කරනු ලබන්නේ, වචනේ පාලනය කරනු ලබන්නේ. උදාහරණයක් වශයෙන් හිතන්නකෝ යම්කිසි චරිත 10ක් රඟපාන්න නළුවෙකුට සිදු වී පවතිනවා. වේදිකාව පිටුපස ශණයකින් වෙස් ගැන්විය හැකි ඇඳුම් කට්ටල 10ක් තියෙනවා. විනාඩියකින් දෙකකින් තුනකින්. ඔහු වේදිකාව පිටුපසට ගොස් වෙස් ගන්නනවා. අපහු වෙනකොට ස්ත්‍රියෙක්, පුරුෂයෙක්, සිඟන්නෙක්, රජ කෙනෙක්, සොරෙක් ආදී වශයෙන් අපට අර ඇඳුම මගින් ඔහු වෙස් ගන්නව ලබනවා. නමුත් ඇතුළත ඉන්නේ එකම කෙනෙක් නේ. අන්න ඒ වගේ මේ තමාගේ චරිත නිරූපණයත් ක්ලේශයන් විසින් විවිධ චරිත. කය වසඟයටගෙන සිත විසින් මේ කය විවිධ චරිත රඟපාවනු ලබනවා. අර ඇඳුම් මෙස් ගන්නවා වගේ. දැන් ඇඳුමේදී සොරෙක්, රජ කෙනෙක්, සිඟන්නෙක් ආදී වශයෙන් පියෙක්, මවක්, ස්ත්‍රියක් වශයෙන් ඒ පුද්ගලයාම පිටින් වෙස් ගන්න පුළුවන්. ඒ වගේ මේ ඔබේ ශරීර නැමැති පුද්ගලයාගේ මේ විපර්යාසයන් වෙනස් වීම ඔබේ සිතෙහි බලපාන්නා වූ චේතනාවේ ස්වභාවයයි. ඒ චේතනාවට ඔබ මොනවද එකතු කරලා තියෙන්නේ? බහුතර සමාජයේ, පෘථග්ජන සමාජයේ මේ චේතනාවට එකතු කරන ලබන්නේ ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ. එතකොට තමා බවට පත්වන්නේ ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, බය ආදී විවිධ හැඟීම්. එතකොට
ඒක තමයි ඒකට දිට්ඨිය කියලා කියන්නේ. මම මේකට තවත් පැහැදිලි කිරීම සපයා තිබෙනවා ඉදිරි ධර්ම දේශනාවල. පංචස්කන්ධය ආත්ම කොට ගැනීම සක්කාය දිට්ඨියයි. පංචස්කන්ධය කියන එක මම ඔබට පෙර පැහැදිලි කරලා තිබෙනවා. ඇසට රූපයක් නැරඹීමේදී, කනට ශබ්දයක් ඇසීමේදී, නාසයට ගන්ධයක් දැනීමේදී, දිවට රසක් දැනීමේදී, කායට පහසක් දැනීමේදී සහ මනෝද්වාරයෙන් අරමුණක් විඳීමේදී උපදින චිත්තචෛසික ධර්මතාවය තමයි මේ වචන පහෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ඒක ලෝකේ ජීවත් වෙන්න අවශ්‍යයි ස්වාභාවිකව. තියෙන්න ඕන දෙයක්. නමුත් ඒ ස්වාභාවිකත්වයේ ඉක්මවා යමින් අන්නේ ස්වාභාවික තත්වයේ ඇති වුණ අස්වාභාවිකත්වයක් තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. දැන් බුදු සමයෙන් වචනයක් උකහා ගන්න. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සාරාංශ කරලා කෙටියෙන් කියනවා නම් මිනිසා දුකටපත් කරනු ලබන්නේ පංච උපාදානස්කන්ධය විසින්. පංචස්කන්ධා දුක්ඛ යනුවෙන් වදාළ බුදු වදනක් නැහැ. පංචස්කන්ධය කියන ධර්මතාවයේදී විවිධ වේශ නිරූපණය කරන තමා ඉවත් වී ගොස්. පංච උපාදානස්කන්ධය කියන ධර්මතාවයේදී තමයි මේ විවිධ වේශ නිරූපණය කරන්නා වූ අර අසංවරශීලී සංවර නැති වුණා වූ ප්‍රවේගකාරී වුණා වූ විනාශකාරී වූ තමා සිටින්නේ. දැන් මේ තමා හඳුනා ගන්න ඕනේ. තමා හඳුනාගෙන තමා দমনය කර ගන්න ඕනේ. තමා හැදුනේ කුමක් නිසාද? කැටයකට පුඩා දරුවෙක් රුපියල් 5 දැම්මොත් මේ කැටේ මුදල් ප්‍රමාණය විශාල වෙනවා. ඒ කාසි ටික ඔක්කොම එකතු කරලා එක කොලයක් බවට පත් කරගත්ත එකයි. කුඩා දරුවෙක් කැටයකට මුදල් දමන්නාසේ අරමුණු ගැනීමේදී පුහුදුන් සමාජයේ පුද්ගලයෙක් ඒ හැම එකක් සමගම ස්වභාවිකත්වයේ ඉක්මවා ගිය අස්වාභාවික ධර්මතාවයක් භාවිතයට ගනු ලබනවා. අන්නේ අස්වාභාවික ධර්මතාවයේ භාවිතයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි Tamanගේ සිත තුළ මේ ආත්ම කේන්ද්‍රීය වූ සංකල්පය ගොඩනැගෙන්නේ. මමත්වයක් හැදෙනවා, මමත්වයක් රෝපණය වෙනවා, මමත්වයක් මෝරණය වෙනවා, මෝරනවා. ඔබ යම් කිසි මොහතක ද්වේෂයෙන් වචනයක් පිට කළොත්, ඔබ යම් කිසි මොහතක දේශසහගතව යම් ක්‍රියාවක් කළොත්, ඔබට පෙනෙන්නේ ඔබේ කටයි ඒක කලේ, ඔබට පෙනෙන්නේ ඔබේ කයයි ඒක කලේ කියලා. නමුත් මේ අහිංසක වූ කය, මේ ගියන් පසුව කිසි දෙයක් කරගත නොහැකි මේ අහිංසක වූ කය ඒවට මෙහෙවන ලැබී කවුරු විසින්ද? ද්වේෂය නැමැති තමා විසින්, මෝහය නැමැති තමා විසින්. එතකොට එහෙමනම් මේ තමා කියන සංකල්පයට ද්වේෂය, මෝහය, ලෝභය පණ දෙන තාක්කල් මේ රටට වැඩක්ද සිද්ධ වෙන්නේ? Tamanට වැඩක්ද සිද්ධ වෙන්නේ? නිරන්තරයෙන්ම වුන් විනාශකාරීන් බවට පත් වෙනවා. විතරක් නෙමෙයි. ඔවුන් විසින්ම දුකටපත් වෙනවා. නීති ඉදිරියේ දඬුවම් මෙදමේ යන්න සිදු වෙනවා. සමාජයේ නින්දා විඳින්න සිදු වෙනවා. තවත් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී මරුම්කාමියන්ට සිද්ධ වෙනවා. රෝගී බවට පත් වීම යන්න සිද්ධ වෙනවා. මේ විදිහට පෙනෙනවද වරදවාගත් තමා විසින් තමාට දෙන ලද වද හිරිහැර කරදර. එහෙමනම් අපි මොකද්ද හොයාගන්න ඕන? බුදුන් වහන්සේ මේ පිළිබඳව වදාරාපු ධර්මයේ සහ අපි ප්‍රාර්ථනා කරන ධර්මයේ අතර වෙනස ඉගෙන ගන්න ඕන. මේ මොහොතින් මොහොත ඇති වී නැති වී යන ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඔබ දැනගත්තත් නැතත් බෞද්ධයෙක් වුණත් නැතත් සිදුවෙන කාරණේ ඒකයි. ඒ මොහොතින් මොහොත ඇති වී නැති වී යන ධර්මතාවවල තුළ තියෙන විකෘතිය කුමක්ද? විකෘතියක් ඒක. විකෘතිය තමයි ඒ හටගන්නා වූ ආරම්මණය විසින් තමාව මෙහෙවනු ලැබීම. එතකොට අපි ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය බැඳෙනවා කියලා. සක්කාය දිට්ඨිය බැඳෙන්නේ අරමුණෙහි. අරමුණ තුලයි සක්කාය දිට්ඨිය තියෙන්නේ. එතනදී සිදුවෙන දෙයක් තමයි මම බවට පත් වෙනවා කියන එකේ තේරුම ඒක නිට්ටය උනායි කියන එක. එහෙම වුණා නම් ඒක මගෙත් වෙනවා. ඒකට කියනවා සුඛ කියලා.
එහෙම වුණා නම් ඒක මගේ ආත්මයක් වෙනවා. ඒකට කියනවා ආත්ම කියලා. දැන් ලෝකයා පුහුදුන් කියන ලෝකයාගේ ගමන් මඟ මේ නිත්‍යසුඛාත්ම නම් වූ දර්ශනය තුලයි. ඒ නිසා ඉබඳු අයගේ ලෝකයක් තුළ ගැටීම් ප්‍රශ්න කියන ඒවා निराකරණය කරලා ඉවර කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මයේ කියලා මා පෙන්වන්න හදන්නේ. එහෙම නැත්නම් මේ තමා দমনය කරගත හැකි ධර්මයේ කියලා මා පෙන්වන්න හදන්නේ කුමක්ද? ජලයට කළමනාකරණය කරන්න ක්‍රමයක් තිබුණා. යකඩයට නමා ගන්නට රත් වීම උපයෝගී වුණා. මේ দমনය කළගත නොහැකි සිත দমনය කර ගැනීමට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කියලා නැත්නම් උපයෝගී කරගත ධර්මයේ කියන්නේ කුමක්ද? ඒ තේරුම් ගත්ත කෙනාටයි ඒ සරණ කරන ගත්ත කෙනාටයි සැබෑවටම ධම්මං සරණං ගච්ඡාමි කියන වචනයට වළංගු භාවයක් ලබා දෙන්න පුළුවන් කමක් තියෙන්නේ. දැන් මෙතන මම තව පොඩි විග්‍රහයක් කරනවා. මේ ධර්මතාවයේ සරණ කර නොගෙන කෙනෙකුට සංවර වෙන්න පුළුවන්. කායික වාචික මානසික සංවර වෙන්න පුළුවන්. සිල්වත් වෙන්න පුළුවන්. හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. දානපතියෙක් වෙන්න පුළුවන්. පරලෝ ජීවිතේ සුගතිගාමී වෙන්නත් පුළුවන්. මෙලෝ වශයෙන් ගත් කල ආයවරණ සැපල හිමි කර ගන්නත් පුළුවන්. රූපී අරූපී බඹතල ඉපතිලා කාලයක් ඉන්නත් පුළුවන්. නමුත් එසේ කරගත් ධර්මයේ උපයෝගී කරගෙන නොවේ නම් ඒ හැම තැනකදීම තමා නම් වූ මුලාවෙන් ගැලවෙන්න හම් වෙන්නේ නැහැ. ඒ හැම තැනකම තමා ඉන්නවා. මේ මම බවට පත් කර ගැනීම කියන එකේ පත් කරගනු ලබන්නේ හොඳ දේවල් විතරක් නෙමෙයි. උගත් දේවල් විතරක් නෙමෙයි. නරක දේවල්, දුර්වල දේවල්, තමාට තියෙන ඕනෑම දෙයක්. උදාහරණයක් වශයෙන් ධනය, කුලය, නිලය, බලය, දුප්පත්කම, උගත්කම, දුර්වලකම, වංචනික බව, දන්නවා කියන හැඟීම, ඔය ආදී වශයෙන් තියෙන ඕනෑම දෙයක් අල්ලාගත්ත ගමන් ඒ තියෙන දෙයින් අහංකාර වෙනවා. අහංකාර වෙනවා කියන්නේ ඒක මම කොට ගන්නවා කියන එකටයි. මතක තියාගන්න. අහංකාරය කියන ලස්සන වචනයක් ඒක. ඇති වෙන නැති වෙනව නම් අහංකාර කරන්න දෙයක් නැහැ, ඉවර වෙනවා. නමුත් තියාගත්තොත් එහෙම ඔයින් අහංකාර වෙනවා. අපි ගම්බද විවාහරේ ඉතින් ඔකට කියන්නේ ටිකක් උඩින් යනවා නැත්තම් ඔලුවට ගන්නවා. එහෙම කියලා ගම්බද නෙමෙයි සාමාන්‍ය විවාහරේ ඕනෑම තැනක. මේකට මතක් වෙන උදාහරණයක්ත් තියෙනවා. ජාතක පොතේ තියෙනවා රජතුමා උයන් කෙලියට යනවා. කටුස්සා තොරණේ ඉඳගෙන හිස පහත් කරනවා. මොකක් කරනවද? ඒ රජතුමාට ගරු සත්කාර සම්මාන දක්වනවා. එහෙනම් එයාට රත්තරන් වියටක් දෙන්න. රජතුමා එහෙම ප්‍රදානය කරන්න කියනවා. එහෙනම් කටුස්සටත් මෙහෙම හම්බ වෙනවා රත්තරන් වතාවක් දෙවතාවක්. දැන් රජතුමාට රත්තරන් ගොඩක් තියෙනවා පළඳගෙන යන. නමුත් කටුස්සා කල්පනා කරනවා මගේ තරමට මට රත්තරන් තියෙනවා මම මොකටද දැන් රජුරවන්ට යටත් වෙන්නේ කරු කරන්නේ කියලා බෙල්ලවනන් නැතු. ඔය පෙන්වන්නේ ඔය දර්ශනය කටුස් කතාවක් නෙවෙයි. ලොකු දේවල් වලින් ලොකු අය අහංකාර වෙනවා. පොඩි දේවල් වලින් Tamanට තියෙන දුර්වලකම උනොත් Taman අහංකාර වෙනවා. අහංකාරයේ විනාශයේ මුලයේ කියලා යමෙක් මේ රටේ කීවා නම් ඒ කියලා තියෙන්නේ ඔන්න ඔකටයි. එහෙනම් ඔබ සැනසෙන්න ඕන නම් අහංකාරයත් එක්ක ඔබට සැනසෙන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අහංකාරයත් එක්කලා පියෙක් වෙන්න පුළුවන්, මවෙක් වෙන්න පුළුවන්, උගතෙක් වෙන්න පුළුවන්, දේශකින් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, චින්තකයෙක් වෙන්න පුළුවන්, පින් කරන්න පුළුවන්, සිල් ගන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. අහංකාරයේ සමග බුදුරජාණන් වහන්සේගේ නිර්දේශයේ අහංකාරයේ සමග මේවා කිරීම නෙමෙයි අහංකාරයේ විනාශයටපත් කර ගැනීම. දැන් ඇතැම්ම කියනවා මම කියලා කෙනෙක් නැහැ කියලා. එහෙම කල්ැතිව වචන කියන්න එපා. ඒකේ සැබෑ අර්ථය කියවෙන්නේ නැහැ. ළමා කාලේ ඉක්මයාමත් සමග සියලුම දෙනා මේ මමත්වේ නම් මුලාවට බැඳෙනවා. ඒකයි සක්කාය දිට්ඨි කියලා කියන්නේ. නැති කරන්න දෙයක් නැහැ නම මම කියලා කෙනෙක් නැහැ. එහෙනම් නිවන් ලබන්න කෙනෙකුත් නැහැ කියලා මේ වගේ විනාශකාරී වචන සමාජයට නොදා නොහැරිය යුතුයි. මොකද සමස්ත සමාජයේම මේ දෘෂ්ටියට අහු වෙනවා. ඒ අහුවෙන එකේ ප්‍රතිඵලය තමයි මරණයට බය. මරණයට මැරෙන්න බය කවුද? මම නැමැති මුලාව තිබෙන නිසා. කෙනෙක් ඉන්න නිසා නෙමෙයි. මමයි මැරෙන්න බය. එනිසා බුදුරජාණන් වහන්සේ දුකට හේතුව වශයෙන් පෙන්වන්නේ තණ්හාව කියලා. තණ්හාව සහ මම යන දෙකක් නෙවෙයි.
යම් ද්වේෂයක් ආව නම් ඒ ද්වේෂය තුළ තියෙන තණ්හාව. මෝහයක් ආව නම් මෝහය තුළ තියෙන තණ්හාව. ඊර්ෂ්‍යාවක් ආව නම් ඊර්ෂ්‍යාව තුළ තණ්හාව. තණ්හාව යනුවේ අල්ලා ගැනීම, බාර ගැනීම. තණ්හාව යනු නිත්‍ය කොට ගැනීම. ඒ නිසා පාරමිතාවන් සම්පූර්ණ කරලා බොහෝ කල සමාජයේ විවිධ පුද්ගලයන් ඇසුරු කරලා උපරිම ගිහි සම්පත් විඳලා උන්වහන්සේ තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක් තියෙනවා. තමා බුද්ධ නම් වූ තත්වයට පත්වීම සඳහා භාවිතා කරලා තිබෙන්නේ මේ සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මතාවයයි. ඒ සංස්කාරයන්ගේ සැබෑ උරුමයයි සැබෑ ස්වરૂපයයි. ඒ බුදුවරයා වටහා ගත්තා. වටහාගෙන දේශනා කළා ලෝකයා පිළිගත්තත් නැතත් බුදුරු හිටියත් නැතත් සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්මයයි. ඔබ සසර ඇවිදින්නේ අපාය යන්නේ හෝ දෙවියන් අතර උපදින්නේ හෝ බ්‍රහ්ම ලෝකේ යන්නේ හෝ සංස්කාරයන් ඔබ නිත්‍ය සුඛ ගත්තා වූ සීමාව තුලයි. එතකොට ධර්මයේ සරණක් තුලින් නෙමෙයි සත්‍ය සසර ඇවිදින්නේ. සංස්කාරයන් නිත්‍ය සුඛාත්මකට ගැනීම නම් වූ අධර්මයේ සරණ නිසා. එතකොට නිත්‍ය සුඛ ආත්ම නම් වූ මේ අධර්මයේ සරණ නිසා ඔබට හිමි වෙන්නේ 16න් එකක සැපතක් සහ විශාල ප්‍රමාණයක දුකක්. ඒකයි මේ දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ කියලා කියන්නේ. ලෝකේ කියන්නේ ස්කන්ධ පංචකයට, ස්කන්ධ පංචකේ උපාදාන වුණාම ඒක තියෙන්නෙම දුක උඩ. නමුත් ඒක සත්‍ය වූ නිට්ටය වූ දුකක් නෙවෙයි. ඒක ඔබ විසින් හදාගත්ත ඔබට ආවේනික වූ දුකක්. ඒ දුක දැන් නම් තියෙන්නේ අතමිදෙන්නටත් ඕන දැන්. ඒ අතමිදීම සඳහා උන්වහන්සේ නිර්දේශ කළ දේ කුමක්ද? අන්න වතුරෙන් වැඩ ගන්න ක්‍රමයක් තිබුණා. යකඩෙන් වැඩ ගන්න ක්‍රමයක් තිබුණා. ඔබ කල්යාණ මිත්‍ර සේවනයක් ලබාගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරලා මේ සිත দমনය වෙන්නේ මොනවා කළොත්ද කියලා ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්නකොට ඔබට අනිවාර්යෙන් ඉගෙන ගන්නට හම්බ වෙනවා. නැත්තම් අවසන් විග්‍රහයේදී ඉගෙන ගන්නට හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ වචනය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතහ නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. යම් විටක සියලුම සංස්කාරයන් අනිත්‍යයි නොවනින් දකීද. යම් විටක යදා පඤ්ඤාය ප්‍රඥාවෙන් දකීද. එවිට සංකාර කය කෙරෙහි සංකාරයන් සැස් කිරීම කෙරෙහි කලකිරෙනවා. අත නිබ්බින්දති කියන්නේ ඒකයි. සංස්කාරයන් රැස් කිරීම කෙරෙහි සංස්කාරයන් මම කොට ගැනීම කෙරෙහි කලකිරුණ පුද්ගලයා තවදුරටත් සංස්කාරයන්ට මම මගේ ආත්ම කියලා වටිනාකමක් දෙන්න නැති තැනට පාර කපා ගන්නවා. ඒස මග්ග එයම නිවනට මගය. දැන් මේ නිර්දේශ කරලා තියෙන්නේ කුමක්ද? සංස්කාරයන් නිත්‍ය සුඛාත්මකට ගැනීම තුළ පව් නිත්‍ය සුඛාත්මරං අපාය යනවා. පින් නිත්‍ය සුඛාත්මකට අරන් දෙවියෝ සහ මිනිසුන් අතර උපදිනවා. ධ්‍යාන නිත්‍ය සුඛාත්මකට අරන් රූපී අරූපී බඹතල උපදිනවා. පංච උපාදානස්කන්ධෙන් මිදිලා නැහැ. මම සිවුම් වෙනවා, මම සැඟ වෙනවා ඇරුණාම මම කියන මුලාවෙන් ගැලවෙන්න බැරි වුණා. එහෙනම් නිත්‍ය කියන වචනේට අර්ථයක් තමයි මම කියන්නේ. සුඛ කියන වචනට අර්ථයක් තමයි මගේ කියන්නේ. ආත්ම කියන වචනට අර්ථයක් තමයි මගේ ආත්මය කියන්නේ. එතකොට මම මගේ ආත්ම කියන්නේ ඕනෑම හට ගන්න ආරම්මණයක් නිත්‍ය සුඛාත්මකට ගන්නවට, අල්ලා ගන්නවට. ඒ අනන්ත සසරේ කළ දේ සහ තවදුරටත් කරන්නේ නම් ඔබට හිමිවන උරුමය ජාති ජරා ව්‍යාධි ශෝක මරණ. දැන් මෙතන මේ සිතෙහි ඇති වෙන නැති වෙන එකට නෙවෙයි අනිත්‍ය කියන්නේ. ඔබ විසින් ගසකොකල නැතිවීම නිසා භාවිතා කරන අනිත්‍ය කියන වචනට නෙවෙයි අනිත්‍ය කියලා කියන්නේ. ආරම්මණයක් හටගත්ත සැනින් නැතිවීම ඊට අයිති ප්‍රවණතාවයක්. එසේ නැති උනායි කියලා දුක නැති වෙන්නේ නැහැ. මොකද්ද මේ නුවණින් දකින අනිත්‍ය කියලා කියන්නේ? අල්ලගන්න නැත්නම්, නිත්‍ය කොට ගන්න නැත්නම්, මම කොට ගන්න නැත්නම් ඒ ආලෝකයේදී සිදුවෙන සිද්ධියයි අනිත්‍ය. දැන් කිසිවෙක් කුඩා කාලේ ඉඳලා ලෝභය, ද්වේෂය, මෝහය මේවා මම කොට, මගේ කොට, මගේ ආත්මය කොට ගන්නවා කියලා කියා ගත්තේ නැහැ. නමුත් යමක් අල්ලා ගත්තා නම්, බාර ගත්තා නම් ඒන් හැදුනේ මම. ඒ මම හැදීමේ ප්‍රතිඵලය තමයි නැවත උපතක් සඳහා ශේෂ වීම සහ ශේෂ පුනර්භවය සඳහා හේතු අවකාශ වීම. පුනර්භවයේ සඳහා හේතු අවකාශ කරනු ලබන්නේ මම විසින් සහ පංච උපාදානස්කන්ධය විසින්.
අවකාශ කළොත් නැවත සංඛාර වෙනවා නැත්තම් නැවත පුනර්භව කියන්නේ නැවත වීමක් හට ගන්නවා. එතකොට මමත්වයේ විසින් තමයි පුනර්භවයේ හේතු එකතු කරමින් ඔබට ජීවිතේ දුක් වැඩි කරලා දෙන්නේ. නමුත් පුනර්භවය සඳහා තියෙන හේතු ඉතුරු නොවී නිමා කරන්න පුළුවන් නම් අරමුණ හට ගන්නවා අවශ්‍ය හඳුනා ගැනීම කරන ලබනවා වේදනාවෙන් වේදනාවට තණ්හා කරන්නට යන්නේ නැතුව වේදනාව අල්ලා ගන්න නැත්නම් වේදනාවට සිදුවෙන දේ අනිත්‍යයි. එතකොට ඔබට මේ කියන සිහියෙන් ඔබ කියන හැඟීම පළවෙනි ස්කන්ධ පහේදී ආපුවමකට අහුවෙලා ඔබේ සතිය ඉක්මන් වෙලා ඊළඟ එකේදී අල්ලා නොගැනීම ක්‍රියාත්මක කරන්නේ නම් උපන් කෝපයේ වැඩි දියුණුව වෙනුවට සංසිඳීම ආරම්භ වෙනවා. උපන් ලෝභයේ වැඩි දියුණුව වෙනුවට සංසිඳීම ආරම්භ වෙනවා. උපන් මුලාව වැඩි දියුණුව වෙනුවට සංසිඳීම ආරම්භ වෙනවා. ඔබ මමත්වයෙන් ක්‍රියා කරන්නේ නම් නිරන්තරයෙන් තවදුරටත් ඔබ ලෝභයට ආහාර, ද්වේෂයට ආහාර, මෝහයට ආහාර සහ සසර ගමනට ආහාර සපයන්නේ බවට පත් වෙනවා. ගමන නිමා කරන්නට නම් පුනර්භවය සඳහා තියෙන හේතු අවකාශ කිරීම නිමා වී තියෙන හේතුත් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. කොහොමද අවකාශ වුනේ? අවකාශ වුනේ නිත්‍ය සුඛ කියන සංකල්පය තුළ. එකයි පින් සිදු වෙනවා, පව් සිදු වෙනවා කියන එකේ තේරුම. නැවත ඉබඳුම සංඛාරයක් ඔබට සකස් කර දීම සඳහා හේතුවක් ප්‍රධාන හේතුවක් ශේෂ වෙනවා. පින් සිදු වීමේ සහ පව් සිදු වීමේදී වෙනසකට තියෙන්නේ පව් වලදී දුක් විපාක වැඩිකම, පින් වලදී ලෞකික වශයෙන් ගත් කල විපාක වැඩිකම. සමස්ත වශයෙන් ගත් කල ඔහු ජාති ජරා ව්‍යාධි මරණ නම් වූ දුක් වලින් මිදෙලා නැහැ. පින් කරන්නා නෙමෙයි රූපී අරූපී ධානලාභියා පවා ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ටිකකට කල් දාලා ඇරුණාම මිදිලා නැහැ. හේතුව වුන් මැදුම් පිළිවෙත නම් වූ මාර්ගයේ නොගොස් වෙනත් මගකින් ගොස් මම සියුම් කරගත් බැවින් සහ මම සංගවාගත් බැවින් ඔබට කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරගෙන සියලුම සංස්කාරයන් කියලා කියන්නේ මිනිසාගේ සිත්තිය ක්‍රැස් කරනු ලබන්නා වූ පුණ්‍යාභි සංකාරයන්ට සහ අනුජ්ජාභි සංකාරයන්ට කියන එක ඉගෙන ගන්න උත්සාහ කරන්න. අනිත්‍යභි සංඛාර නම් වූ වචනයක් දීලා තියෙන්නේ බුද්ධ කාලයේ බඳු සංඛාරයන් රැස් කරගත්ත අය හිටිය නිසා අදත් ඉන්න පුළුවන් අපට හමුන වුණාට කලාතුරකින්. දැන් සබ්බේ සංඛාරා අනිච්චාති යන බුද්ධ වචනෙන් පෙන්වන්නේ මොනම සංඛාරයක්වත් ඔබ නිත්‍ය කොට ගත්තට හි ස්වභාවික தත්ත්වය නිත්‍ය නෙමෙයි අල්ලා ගන්න නැත්නම් ඉතිරි නැතුව නැති වෙන බව. දැන් කර්ම රැස්ුනේ කර්ම රැස් වීමෙන් සත්‍ය සසර ගමන් කලේ දුක් විඳේ නිතිසුඛාත්ම සංකල්පය තුළ. ඒ තුළ හම් වෙන සසර ගමන පමණයි. ඒ තුළ අර කර්ම හේතු බීජ රැස් වෙමින් නැවත උපතක් හට ගන්නවා. සකස් කරලා දෙනවා. සංඛාර කියන වචනේම තේරුම ඒ බඳු දෙයක් යලි හට ගැනීමට හැකියාවක් ඇති කියන එක. දැන් තවත් ධර්ම දේශනාවකදී මතක් කළා මේ සංඛාරයන් ශූන්‍ය වෙනවා මමත්වයෙන්. අන්න ඒකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. අල්ලා ගන්න නැත්නම් මමත්වයටපත් නොවි නැති වෙනවා. උපාදාන නොවි නැති වෙනවා. උපාදාන නොවි නැති වෙන එකට තමයි බුදුරජාණන් වහන්සේ වදාහරන නුවණින් දකින අනිත්‍ය කියලා කියන්නේ. අන්න අත්තානං දමයන්ති පණ්ඩිතා නුවණැත්තාට මේක තේරුම් ගන්න පුළුවන් වුණාම තමා ඉන්න තැන තේරෙනවා. තමා ඉන්නේ නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ. තමා দমনය වෙන්නේ අල්ලා නොගැනීම තුලින්. අන්න සති මෙතෙන්ට එකතු වෙන්න වෙනවා සිහි නැමැති කුසල චෛතසිකය. වීරිය කරන්ට වෙනවා. මොකද සසරේ අනන්ත ජීවිත ගණනක් නිත්‍ය සුඛාත්මකට ගත්තා වූ පුරුද්දක් මේ පැත්තට ඇදගෙන යන්නේ. බලවත් ගවයා මේ පැත්තට දුර්වල ගවයා ඇදගෙන යන්න ආසේ සීසෑමේදී නැත්නම් අවගරට යුත්තකදී අපේ නුවණ ඇදගෙන අනිත් පැත්තට යනවා මෝඩකම විසින්. එනිසායි තමයි විරි ඉන්ද්‍රිය විරි බලය විරිය සම්බොජ්ජංගය කියලා වැඩෙන එකක් පෙන්වලා තියෙන්නේ. සති ඉන්ද්‍රිය සති බලය සති සම්බොජ්ජංගය කියලා මේක වැඩෙන්න ඕන කියලා පෙන්වලා තියෙන්නේ. ඒ වැඩි දියුණු කරන එකට තමයි කියන්නේ භාවනා වඩනවා කියලා. ඒ වැඩෙනකොට තමයි අර සිහිය ප්‍රධාන වෙනකොට මම කියන බලවත් බව දුර්වල වෙන්නේ. ඒ මම කියන බව දුර්වල වීම ආරම්භ වන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කියන මේ ධර්මතාවයන් මමත්වයෙන් හිස් බව තේරුම් ගිය දවසට. එදායින් පසු කාමරාග ව්‍යාපාද තුනී කිරීම නම් වූ මේ ධර්මතාවය තමයි තමන්ට කරන්න තියෙන භාවනාව සතිපට්ඨානය. කාමරාග ව්‍යාපාද උපදිනවා කියන්නේ එතන මම ඉන්නවා කියන එක. එහෙනම් මමත්වයට නොදෙන්න පුළුවන් වෙන්නේ නුවණින් දකින අල්ලා නොගැනීම තුළින් සිදුවෙන අනිත්‍යතාවය තුළින්.
එතකොට පුහුදුන් පුද්ගලයා තුලත් මේක නැති වෙනවා නැති කෙනත් ඒක අනිත්‍ය වන්නේ නැහැ එහෙම නිසා. මේකයි පෙන්වන්නේ මේක මේ නුවණින් දකින අනිත්‍යතාවයක් තුල. ශේෂ නොවි නිමා වෙනවා. අනිත්‍ය නම් එකෙන් කියන්නේ මම කියලා කෙනෙක් නැහැ කියන එක. දුක්ඛ නම් එකෙන් කියන්නේ එහෙනම් මගේ වන්නේ නැහැ ඒක කියන එක. අනාත්ම නම් ඒක මගේ ආත්මේ නෙවෙයි. එතකොට ස්කන්ධ පහට උපදින ඕනෑම සංඛාරයක් නිත්‍ය සුඛාත්ම නම් එතනයි මම ඉන්නේ, මගේ ඉන්නේ, මගේ ආත්මේ වෙන්නේ. ඒ නිසා මේක තේරුම් නොගෙන මම කියලා කෙනෙක් නැහැ කියන වචන නිරන්තරයෙන් පාවිච්චි කරලා සමාජය නොග යවන්නත් එපා. ඒකේ අර්ථය ගැඹුරට ඇවිදින්නේ නැහැ එහෙම කිව්වට. දැන් බුදු වුණ අරහත් උනායි කියලා කියනකොට පුද්ගලයෙක් ඉන්නවා, දන් වළඳනවා, ධර්ම දේශනා කරනවා, කරුණාවෙන් කතා කරනවා, සමාජ මෙහෙවර සඳහා පූර්ණ කාලය වේදෙනවා. නමුත් එතන නම් දැන් මම කියලා කෙනෙක් නැහැ. එතන ස්කන්ධ පහට ගැනීම විතරයි මම කියන එක එකට වෙනවා ව්‍යවහාර මාත්‍රයක් කියලා. ව්‍යවහාර මාත්‍රයෙන් මම සම්මා සම්බුද්ධ නැත්නම් මම සරියුත් කියලා කියාවි. නමුත් අර මම කොට අල්ලා ගැනීම නෑ කියන එකයි පෙන්වන්නේ. ඒ නිසා අල්ලා ගැනීමෙන් තැවුලත් අල්ලා නොගැනීමෙන් නැතොලත් දේශනා කරමි කියන බුද්ධ වචනයෙන් පිටින් මම ගන්නවා අරගෙන කියනවා යකඩේ රත් කරගත්තාම නමන්න පුළුවන් වගේ. ජල ශිල්පියෙක් වුණාම ඕන තැනට ජලය ගෙන යන්න පුළුවන් වගේ මේ සිත দমনය කරගන්නා වූ ක්‍රමය තමයි මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව පිළිගැනීම. පළමුව පිළිගන්න ඉන්න ඉදිරියට ගෙන යන්න 100%ක් එසේ පිළිගන්නා විට ඔබ ළඟ උපදින්න කෙනෙක්, මැරෙන්න කෙනෙක්, දුක් විඳින්න කෙනෙක් නැති වේවි. එතකොට මෙතනයි දුක පවතින්නේ, දුක වෙන්නේ මෙතනයි. මතක තියාගන්න. දුක නැති වූ තැනත් මෙතනමයි වර්තමානයේමයි. ඒසුවේ ඔබ අරමුණක් රස විඳින 16න් එකක සුඛය වගේ වේදිත සෝයක් නෙවෙයි, මම මුල් කොටගත් සෝයක් නෙවෙයි, නැති වෙන සෝයක් නෙවෙයි. නැති නොවන සෝයක්. එහි විඳින්නම් වූ මුලාව නැත. ඒත් විඳීමක් අසෝකයක් ඇත. එනිසා අපි මේ ගාථාව තුළ පවතින ධර්මතාවයයි මේ කාලය තුළ මම ඔබට පැහැදිලි කරන්න උත්සාහ කළේ. එනිසා මේ ධර්මයේ ශ්‍රවණය කොට යලිත් මා මතක් කරනවා ජලයෙන් වැඩ ගන්න පුළුවන් ක්‍රමයක් දුන්නා වගේ, ලී වලින් වැඩ ගන්න ක්‍රමයක් දුන්නා වගේ මේ අනිත්‍ය දුක්ඛානාත්ම නම් වූ ධර්මතාවයේ තේරුම් අරගෙන තමා দমনය කරගන්න අත්තානං දමයන්ති පණ්ඩිතා. ඔබටත් කවුරුවත් උපාධියක් දුන්නේ නැති වුණාට පණ්ඩිතෙක් බවට පත් වෙන්න පුළුවන් වෙනවා, කාටවත් පෙන්වන්න යන්න ඕනෙත් නැහැ. එසේ දහම් මැසිවුර කර ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාවද උපයෝගී වේවායි කියන සුභාශිංසනීය ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් නිමා කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. FM 94 ගුවන් විදුලි ඔස්සේ මෙතෙක් වේලා නිර්මල බුදුදහම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආනිසංස බලය මෙලවදීම සිත් නිවි පහන් වීමට හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු.